සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපි හැම දිනාටම මේ ධර්ම මාර්ගයේ විවර කරලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි, මේ ලෝකේට බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ ඊ타මත්ම කලාතුරකින්. ඒ කලාතුරකින් මේ ලෝකේට පහළ වෙන ඒ බුදුරජාණන් වහන්සේ නිසා මේ ලෝකේ ඉන්න පින්වන්ත මිනිසයන් මේ සසර දුකින් නිදහස් වෙනවා. මේ සසර දුකින් නිදහස් වෙලා ලබන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගෙන මේ ජීවිතේ සැපසේ වාසය කරලා මේ සියලු දුක් කෙලින් නිදහස් වෙනවා. මේ විදිහට මේ බුද්ධ ශාසනය තුල පිහිටලා හැම දුකකින්ම නිදහස් වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හිටියා අජිත කියලා. ඒ අජිත කියන ඒ ශ්‍රාවක භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් ඒ අරහත්ත්වයට පත් වෙන්න ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න ගැන තමයි අද මම ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාවේ නම අජිත සූත්‍රය. මේ දේශනාව දේශනා කරන්නට පසුබිම් වුණ කතාවක් තියෙනවා. ඒ තමයි මේ අජිත කියලා කියන්නේ තනියම ආපු කෙනෙක් නෙවෙයි. තව 500ක් පමණ තමන්ගේ ඒ තමන් එක්ක තවුස්දම් පිරපු පිරිසක් එක්ක ආපු කෙනෙක්. මේ අජිත කියන මේ මානවකයාට බුදුරජාණන් වහන්සේ ළඟට එන්න යම් පසුබිම් කතාවක් තියෙනවා. ඒ තමයි මේ අජිත කියන මානවකයාට හිටියා ගුරුවරයෙක්. මේ ගුරුවරයාට යම්කිසි සිද්ධියක් සිද්ධ වුණා. ඒ සිද්ධිය මුල් කරගෙන තමයි පින්වත්නි මේ අජිත කියන මේ මානවකයා මේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙන්නට පාදක වුණේ. මේ අජිත කියන ඒ තාපසයාගේ ඒ මානවකයාගේ ගුරුවරයා තමයි භාවරී කියන බ්‍රාහ්මණයා. මේ භාවරී කියන බ්‍රාහ්මණයා පින්වත්නි යම්කිසි ගංගාවක් ආශ්‍රය කරගෙන මේ අසපුවක් තනාගෙන මේ තවුස්දන් රකමින් මේ වේදේ හදාරමින් වාසය කළා. දවසක් මේ තාපසයා තමන් ඇසුරු කරගෙන ඒ අසපුව වටා තියෙන මේ ගම්මානේ මිනිස්සු එකතු කරගෙන මහා යාගයක් සිද්ධ කළා. මේ යාගය සිද්ධ කරලා එදා මේ තාපසයා තමන්ගේ අසපුව කරා පන්සල කරා පැමිණියාට පස්සේ මේ ආගන්තුක කෙනෙක් මේ අසපුවට පැමිණලා හිටියා. මේ දත්වල ලාටු
ගාගත් ලාටු වලින් පිරිච්ච ඒ වගේම මේ කෙස් වල මේ දූවිලි පිරිච්ච අපවිත්‍ර වස්තු ඇති තවත් බ්‍රහ්මණෙක් ඇවිල්ලා හිටියා. මේ බ්‍රහ්මණයා මේ අර භාවරී කියන බ්‍රහ්මණයාගෙන් තමයි ඉල්ලා හිටියා මේ රන් කහවණු 500ක් Tamanට ඕනි කියලා ඉල්ලා හිටියා. ඊට පස්සේ අර භාවරී කියන ඒ තාපසයා කියා හිටියා මගේ සියලු ධනය මම මේ යාගයේ සඳහා වේදම් කළා. ඒ නිසා මට ඔබට මේ කහවණු 500 දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙන්න මේ දෙන්න පුළුවන් කමක් නැහැ කියලා කිව්වට පස්සේ අර ලාටු ගාගත්ත අර කුහක තාපසයා සාප කරන්න පටන් ගත්තා. ඔබ මට මේ කහවණු 500 නුදුන්නොත් එහෙම මීට දින 7කට පසුව ඔබේ හිස 7 කඩකට පැලෙනවා කිව්වා. ඊට පස්සේ මේ භාවරී කියන අර වයසක තාපසතුමා අර බ්‍රහ්මණයා හොඳටම බය වුණා. තැති ගත්තා. කන්න බැරිව, බණ භාවනා කරන්න බැරිව, ධ්‍යාන වඩන්න බැරිව මේ භාවනාවට හිත යොමු කරගන්න බැරිව බහි තැති ගැනීමෙන් වාසය කළා. මේක දැක්කා එක්තරා දෙවි කෙනෙක්. දෙවි කෙනෙක් දැකලා මේ දෙවියට අනුකම්පා හිතෙලා භාවරී තවුස ළඟට ආවා. භාවරී තවුස ළඟට ඇවිල්ලා කියා හිටියා ඔන්න ඔය ආපු ඔය බ්‍රහ්මණයා කුහක කෙනෙක්. ඔය කෙනා දන්නේ නැහැ කිව්වා මුදුන කියන්නේ මොකද්ද? මුදුනේ පැලීම කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ කිව්වා. මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙන මේ කහවණු පස්සෙන් යන මේ නිකං වාසය කරන කුහක තාපසයෙක්. ඒ නිසා ඔබ බයට තැති ගැනීමටපත් වෙන්න එපා කිව්වා. ඊට පස්සේ අර භාවරී තවුසා අර මේ දෙවියට කියා හිටියා එහෙනම් ඔබ දන්නවද මේ මුදුන කියන්නේ මොකක්ද? මුදුනේ පැලීම කියන්නේ මොකක්ද කියලා ඔබ දන්නවද කියලා හෙව්වා. ඊට පස්සේ කිව්වා ඕක මුනිවරුන්ගේ දහමක්. මුදුන කියන්නේ මොකක්ද? මුදුනේ පැලීම කියන්නේ මොකක්ද කියලා ඕක දන්නේ මුනිවරු විසින්. මේ ජීවිතය අවබෝධ කරගත්ත මුනිවරු විසින්. ඉතින් මට ওই තරම් නුවණක් නැහැ කිව්වා. මේ මුදුන මොකක්ද? මේ මුදුනේ පැලීම කියන්නේ මොකක්ද කියලා ඔබට කියලා දෙන්න මට එච්චර ප්‍රඥාවක් නැහැ කිව්වා. ඊට පස්සේ මේ භාවරී තාපසයා අර බ්‍රහ්මණයා මේ අසා හිටියා එහෙනම් මේ මුදුන ගැන දන්න මුදුනේ පැලීම ගැන දන්න කෙනෙක් වත් ඔබ දන්නවද කියලා ඇහුවා. ඊට පස්සේ අර දෙවියා කියා හිටියා මම දන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි ශාක්‍ය කුලෙන් පැවිදි වෙලා මේ ශාක්‍ය කුලෙන් නික්පිලා පැවිදි වෙච්ච සමන ගෞතමයන් වහන්සේ. එතුමා මේ සියලු අභිඥා ලැබලා ඉන්නේ. සියලු කෙලෙසුන් දුරු කරලා ඉන්නේ. සියලු කර්මයන් සේ කරලා ඉන්නේ. සියලු දුකින් නිදහස් වෙලා ඉන්නේ. ආන්නේ උත්තමයන්න් දන්නවා කිව්වා. මෙන්න මේ මුදුන කියන්නේ මොකක්ද? මුදුනේ පැලීම කියන්නේ මොකක්ද කියලා ආන්නේ උත්තමයන්න් දන්නවා කියලා මේ දෙවියා මේ අර බ්‍රහ්මණයාට කියා හිටියා. ඒ වෙලාවේ පින්වත්නි මේ බ්‍රහ්මණයාට අර බුද්ධ කියන වචනේ ඇහපු ගමන් මේ බ්‍රහ්මණයාගේ හිත පිනා ගියා. සතුටටපත් වුණා. ශෝක හුල නැති වුණා. ඊට පස්සේ මේ බ්‍රහ්මණයා මේ දෙවියගෙන් අසා හිටියා ඒ උත්තමයාණන් වහන්සේ දැන් කොහේද වැඩ සිටින්නේ? ඊට පස්සේ අර දෙවියා කියා හිටියා මේ කෝසල ජනපදයේ සවැත් නුවර තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින්නේ. ඊට පස්සේ තමන්ගේ ගෝලයන් ප්‍රධාන ගෝලයන් කැඳෙව්වා. ඒ ගෝලයන් එක්ක තවත් 500ක් පිරිස ඉන්නවා. ඒ සියලු පිරිස කැඳවලා මේ භාවරී තාපසයා කියා හිටියා මේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නේ. බුද්ධ කියන වචනේ පවා දුර්ලභයි. ඉතින් මේ දුර්ලභ බුද්ධ ශාසනයක් කෙනෙකුට ලැබෙනවා නම් ඒක ඊටමත් දුර්ලභයි. ඉතින් ඔබ ඒ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ මුදුන ගැනත් මුදුනේ පැලීම ගැනත් අහන්න කියලා අර මේ තාපස පිරිසට
අර භාවරී තවුස කියා හිටියා. ඊට පස්සේ පිරිස මොකද කරන්නේ? අර මේ අසපුවට සමුදේලා තමන්ගේ ඒ තවුස් පිරිකර අරගෙන පිටත් වුණා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සවැත් නුවරට. පිටත් වෙලාට ඉස්සෙල්ලා අර භාවරී තවුසගෙන් අසා හිටියා කොහොමද අපි බුදුරජාණන් වහන්සේ නමක් කියලා අඳුරගන්නේ? ඊට පස්සේ කිව්වා වීදී සඳහන් වෙනවා මේ බුදු කෙනෙක් අඳුනා ගන්න ක්‍රමය. ඒ තමයි දෙසිස් මහා පුරුෂ ලක්ෂණ. ඔබ බලන්න කිව්වා උන්වහන්සේ තුල දෙසිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවද කියලා. ඒ වගේම ඒ දෙසිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත කෙනාට ගති දෙකයි තියෙන්නේ කිව්වා. මේ ගිහි ගෙදර වාසය කළොත් එහෙම එයා මේ පුතුයම ජය ගන්න පුතුයම ධාර්මිකව පාලනය කරන සක්විති රජ කෙනෙක් බවට පත් වෙනවා. ගිහිගේ අත්හැරියොත් එහෙම සියලු කෙලෙසුන් නැසලා අරහත්ත්වයට පත් වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඒ අවබෝධ කරපු ධර්මයේ ලෝකයාට කියා දෙනවා. ඒ වගේම උන්වහන්සේ බුදු කෙනෙක් කියලා දැනගන්න නම් ඔබ ගිහිල්ලා ඔබ මේ අහන ප්‍රශ්න ඔබ කටින් කියන්න එපා කිව්වා. කටින් කියන්නේ නැතුව හිතින් මේ ප්‍රශ්න අහන්න කිව්වා. හිතින් ප්‍රශ්න අහනකොට උන්වහන්සේ සම්මා සම්බුද්ධයි නම් ඔබට වචනින් පිළිතුරු දෙයි කිව්වා ඔබ හිතින් අහන ප්‍රශ්න. ඉතින් මේ පිරිස එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ඒ සවැත් නුවරට පැමිණියා. පැමිණියාට පස්සේ මේ පිරිස බැලුවා බුදුරජාණන් වහන්සේගේ දෙසිස් මහා පුරුෂ ලක්ෂණ දිහා. එකක් නෑර බැලුවා භාග්‍යතුන් වහන්සේට සියලු දෙසිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. ඊට පස්සේ මේ එතන හිටපු මේ පිරිසෙන් ප්‍රධානියා තමයි අජිත. මේ අජිත බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්න විමසුවා හිතින්. හිතින් ආහා හිටියා අපේ පිරිසගේ ප්‍රධානියා කවුද? ඒ ප්‍රධානියාගේ වයස කීයද? ඒ ප්‍රධානියාගේ ගෝත්‍රය මොකද්ද? ඒ වගේම මේ ප්‍රධානියා තුළ පිහිටලා තියෙන ලකුණු මොනවාද? මේ වගේම මුදුන කියන්නේ මොකද්ද? මුදුනේ පැලීම කියන්නේ මොකද්ද කියලා ඒ හිතින් අර අජිත කියන මානවකයා අසා හිටියා. ඒ වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණ පිරිසට මේ හිතින් අහපු ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සී මුඛයෙන් මේ විදිහට පිළිතුරු දෙනවා. බ්‍රාහ්මණයාගේ නම භාවරී. මේ බ්‍රාහ්මණයාගේ වයස අවුරුදු 120යි. ඒ වගේම මේ බ්‍රාහ්මණයාට පිහිටලා තියෙනවා මහා පුරුෂ ලක්ෂණ 3ක්. මේ විදිහට මුදුන තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මුදුන පැලීම කියලා කියන්නේ විද්‍යාව කියලා මේ අජිත මානවකයාට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. ඊට පස්සේ මේ පිරිස භාග්‍යතුන් වහන්සේගේ ඒ සීපාද මත මේ අය වැතිරිලා වන්දනා කළා. වන්දනා කරලා මේ පිරිස බුදුරජාණන් වහන්සේ මේ පිරිසට ආශිර්වාද කළා. ආශිර්වාද කරලා බුදුරජාණන් වහන්සේ කියා හිටියා මේ පිරිසටම උන්වහන්සේ වදාලා යම්කිසි ප්‍රශ්න ඔබට තියෙනවා නම් සැකතැන් තියෙනවා නම් ඔබ විමසන්න කිව්වා. මං මේ සියලු සැකතැන් ඔබට දුරු කරලා දෙන්නම් කියලා භාග්‍යතුන් වහන්සේ ඒ පිරිසට කියා හිටියා. ඉතින් මේ දේශනාව සඳහන් වෙන්නේ පාරායනා වර්ගයේ සුත්ත නිපාතයට තමයි මේ දේශනාව සඳහන් වෙලා තියෙන්නේ. මේ සුත්ත නිපාතේ මේ පාරායනා වර්ගයේ මේ අජිත් කියන තාපසයත් එක්ක තවත් ප්‍රධාන මේ පිරිස 16ක් පැමිණියා. මේ ප්‍රධාන අය 16 දෙනාම බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ඇසුවා. ඒ සියලු දෙනාම අරහත්ත්වයටපත් වුණා. ඒ සියලු දෙනාම මේ බුද්ධ ශාසනයේ ප්‍රධාන ශ්‍රාවකයන් බවට 80 මහා ශ්‍රාවකයන්ගෙන් මේ බවට පින්වත්නි ඒ සියලු පිරිසපත් වුණා. අනිත් 500ක් දෙනාමත් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. ඒ සියලු දෙනාම අරහත්ත්වයටපත් වුණා. ඉතින් මේ දේශනාවල අද අපි ඉගෙන ගන්නේ පළවෙනි දේශනාව අජිත සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ මේ අජිත සූත්‍රයේදී
බුදුරජාණන් වහන්සේගෙන් අජිත කියන ඒ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා කේනස්සු නියුතෝ ලෝකේ කේනස්සු නප්පකාසති කිස්සා බිලේපනම්බූහි කින්සු තස්ස මහබ්බයං. අජිත මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා ස්වාමීනි මේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්‍යයන් අහුරගෙන ඉන්න දේ කුමක්ද? ඒ වගේ මේ ලෝක සත්‍යයන් අහුරගෙන ඉන්න බව නොදකින්නේ කුමක් නිසාද? ඒ වගේ මේ සත්‍යයන් තුල මේ ලෝක සත්‍යයන් තුල තැවරිලා තියෙන දේ කුමක්ද? ඒ වගේම මේ හැම දිනාටම මේ ලෝකේ ඉන්න හැමෝටම මුහුණ දෙන්න තියෙන මහත් වූ බිය කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ අජිත් කියන මානවකයා අසා හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අජිතට පිළිතුරු දෙනවා ගාථාවෙන්ම අවිජ්ජා නියුතෝ ලෝකේ විවිච්ඡා පමාදා නප්පකාසති චප්පාපි ලේපනම් බ්‍රූහි දුක්ඛ මස්ස මහබ්බයං. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා අජිත ඇහුවා කේනස්සු නියුතෝ ලෝකේ මේ ලෝකේ වැහිලා තියෙන්නේ මොකෙන්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් වදාලා අවිජ්ජා නියුතෝ ලෝකේ අවිද්‍යාවෙන් තමයි අවිද්‍යාව කියන අන්ධකාරයෙන් තමයි මේ ලෝකය වැහිලා තියෙන්නේ. පින්වත්නි ලෝකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ තුන් ආකාරව පෙන්වලා දුන්නා. ඒ තමයි කෙලිස් ලෝකය. ඒ වගේම මේ කර්ම විපාක නිසා හටගන්න භව ලෝකය. ඒ වගේම ඉන්ද්‍රිය ලෝකය. මෙන්න මේ ලෝක ගැන භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වලා දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන ලෝකය කියලා අහන්නේ මේ අජිත මානවකයා ඇස කන නාසය දිව කය මනස මේ ඉන්ද්‍රිය ලෝකය ගැන මෙතනදී අහන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ලෝකය වැහිලා තියෙන්නේ මොකෙන්ද කියලා. ඒ කියන්නේ අපේ ජීවිතය වැහිලා තියෙන්නේ මොකෙන්ද කියලා. පින්වත්නි අපිට ලැබෙන්නේ උපදිනකොට මේ ලැබෙන දෙයක් තමයි ඇසක් කනක් නාසයක් දිවක් කයක් මනසක්. ඉතින් මේ අවිද්‍යා සහගත මේ සසරේ යන අපිට පින්වත්නි අපේ ජීවිතේ වැහිලා තියෙන දේ තමයි අවිද්‍යාව. ඉතින් අවිද්‍යාවෙන් වැහිලා තමයි අපේ ජීවිතේ හැම වෙලාවෙම තියෙන්නේ. ඒ නිසා තමයි පින්වත්නි අපි මේ සසරට වැටෙන්නේ. මේ සහ දීර්ඝ සසර ගමනක ඔබ මම අපි හැමදෙනාම මේ සසර ගමන ඉන්නේ අවිද්‍යාව කියන මහා ඝන අන්ධකාරයෙන් වැහිලා ඉන්න නිසා. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් භික්ෂුන් වහන්සේ නමක් අහනවා ස්වාමීනි අවිද්‍යාව කියලා කියනවා. අවිද්‍යාව කියලා කියන්නේ කුමකටද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාව කියලා කියන්නේ මේ දුක පිළිබඳව අනුබෝධයට දුකේ හට ගැනීම පිළිබඳව තියෙන අනුබෝධයට දුකේ නිරුද්ධ වීම පිළිබඳව තියෙන අනුබෝධයට දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳව තියෙන අනුබෝධයට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ චතුරාර්ය සත්‍ය ගැන තියෙන අනුබෝධයට තමයි අවබෝධයක් නැතිකමට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එනම් පින්වත්නි අපේ ජීවිත වැහිලා තියෙන්නේ මේ දුක නැමැති ආර්ය සත්‍ය පිළිබඳව අවබෝධයෙන් වැහිලා. දුකේ හට ගැනීම පිළිබඳව අපට අවබෝධයක් නැහැ. දුක නිරුද්ධ වීම පිළිබඳව දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පිළිබඳව අපට අවබෝධයක් නැහැ. මෙන්න මේ අනවබෝධයෙන් තමයි අපේ ජීවිත හැම වෙලාවෙම වැහිලා තියෙන්නේ. අවිද්‍යාව කියන එක පෝෂණය වෙන්නේ පින්වත්නි නීවරණ නිසා. කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච, ඒ වගේම තීන මිද්ද, ඒ වගේම
කියන මේන මේ නීවරණ නිසා තමයි පින්වත්නි මේ අවිද්‍යාව පෝෂණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ තියෙන ලොකුම නීවරණේ තමයි පින්වත්නි අවිද්‍යාව කියලා කියන්නේ. මේ අවිද්‍යාවෙන් වැහිලා ඉන්න නිසා අපිට ලෝකයේ තියෙන සත්‍ය ස්වභාවය පේන්නේ නැහැ. අවිද්‍යාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ අන්ධකාරයක් කියලා. දැන් ඔබ හිතන්න මේ ලෝකයේම තියෙන්නේ මහා ඝන අන්ධකාරයක නම් මේ ලෝකයේ මේ අන්ධකාරයේ තියෙනකොට මේ ලෝකයේ කොයිතරම් සුන්දර දේවල් තිබුණත් කොයිතරම් සුන්දර දියැලි තිබුණත් කොයිතරම් සුන්දර සාගරයන් තිබුණත් කොයිතරම් සුන්දර ගංගාවන් තිබුණත් කොයිතරම් සුන්දර කඳු තිබුණත් ඒ වගේම කොයිතරම් සුන්දර දේවල් තිබුණත් කටුක දේවල් තිබුණත් එයාට මේ ලෝකයේ තියෙන දේවල් පේන්නේ නැහැ. ඝන අන්ධකාරය නම් තියෙන්නේ. ආන්න ඒ වගේ තමයි අපේ ජීවිතත් පින්වත්නි අවිද්‍යාවෙන් වැහිලා තියෙන නිසා අපිට ජීවිතයේ තියෙන ඇත්ත ස්වභාවය පේන්නේ නැහැ. අපි අවිද්‍යාව පින්වත්නි අවිද්‍යාවට ආසන්නම කාරණිය තමයි විපල්ලාස කියලා කියන්නේ. විපල්ලාස 4ක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍ය දේ නිට්ටය වශයෙන් දකිනවා. දුක් දේ සැප වශයෙන් දකිනවා. ඒ වගේම අනාත්ම දේ ආත්ම වශයෙන් දකිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ අසුබ දේ සුබ වශයෙන් දකිනවා. මේන මේකට කියනවා සංඥා විපල්ලාස කියලා. මේන මේ සංඥා විපල්ලාස නිසා තමයි අවිද්‍යාව පෝෂණය වෙන්නේ. පින්වත්නි අපි ජීවිතයේ දිහා බලන්නේ නිත්‍ය හැටියට. හැබැයි ජීවිතයේ ඇත්ත ස්වභාවය තමයි අනිත්‍යයි කියන ධර්මතාවය. ජීවිතයේ ඇත්ත ස්වභාවය තමයි දුකයි කියන ධර්මතාවය. ජීවිතයේ ඇත්ත ස්වභාවය තමයි අනාත්මයි කියන ධර්මතාවය. ජීවිතයේ ඇත්ත ස්වභාවය තමයි අසුභයි කියන ධර්මතාවය. නමුත් මේ අනිත්‍ය දේ, දුක් දේ, ඒ වගේම අනාත්ම දේ, ඒ වගේම අසුභ දේ අපි බලන්න පුරුදු වෙලා ඉන්නේ මේ අවිද්‍යාව නිසා නිත්‍ය හැටියටයි. සැප හැටියටයි. ආත්මයක් හැටියටයි. ඒ වගේම අපි බලන්න පුරුදු වෙලා ඉන්නේ සුබ දෙයක් හැටියටයි. ඒ නිසා පින්වත්නි අපි මේ අවිද්‍යාව කියන අන්ධකාරයේම ගිලිලා ඉන්නවා. ඉතින් මේ ලෝකේට බුදුරජාණන් වහන්සේ නැමැති ඒ මාණික්කය, බුදුරජාණන් වහන්සේ නැමැති ඒ ආලෝකය මේ ලෝකයට පහළ වෙලා මේ අවිද්‍යාව කියන ඝන අන්ධකාරයේ සුණු විසුණු කරලා විද්‍යාව නැමැති ආලෝකය උන්වහන්සේ පහළ කරගන්නවා. පහළ කරගෙන මේ දෙවියන්ට මිනිසුන්ට මේ නුවණැත්තන්ට මහා පින්වන්තයන්ට උන්වහන්සේ කියලා දෙනවා මේ අවිද්‍යාව දුරු කරන වැඩපිළිවෙල. අවිද්‍යාව දුරු කරන හැටි උන්වහන්සේ ලෝකයාට කියලා දෙනවා. ඉතින් පින්වත්නි අපට බුදුරජාණන් වහන්සේ තමයි මේ අවිද්‍යාව කියන අන්ධකාරය දුරු කරලා විද්‍යාව කියන ආලෝකයේ පහළ කරගෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ හැම දුකකින්ම අපිට නිදහස් වෙන හැටි කියලා දුන්නේ. පින්වත්නි මේ අවිද්‍යාව කියන එක දුරු වෙන්නේ ජීවිත අවබෝධයත් එක්ක. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් එක්තරා භික්ෂුවක් ඇවිල්ලා අසා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අවිද්‍යාව දුරු වෙලා යන්නේ කොයි විදිහට දන්න කොයි විදිහට දකින්න කෙනා තුලද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ අවිද්‍යාව දුරු වෙලා යන්නේ මේ ඇස අනිත්‍යයි කියලා යම්කිසි කෙනෙක් දන්නවා නම් අනිත්‍යයි කියලා යම්කිසි කෙනෙක් දකිනවා නම් ආන්න එයාටයි කිව්වා මේ අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදින්නේ. මේ රූපය අනිත්‍යයි කියලා යම්කිසි කෙනෙක් දන්නවා නම් දකිනවා නම් ආන්න එයාටයි කිව්වා අවිද්‍යාව දුරු වෙලා මේ විද්‍යාව උපදින්නේ. ඇහැයි රූපයයි එකතු වීම නිසා ඇහි විඥානය හටගන්නවා. ආන්නේ හටගන්න විඥානේ අනිත්‍යයි කියලා යම්කිසි කෙනෙක් දන්නවා නම්
දකිනවා නම් ආන් එයාට තමයි කිව්වා අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදින්නේ. ඇහැයි රූපයයි විඥානයයි එකතු වීම නිසා ඇහි ස්පර්ශය හට ගන්නවා. ආන්නේ ඇහි ස්පර්ශේ අනිත්‍යයි කියලා යම්කිසි කෙනෙක් දන්නවා නම් අනිත්‍යයි කියලා යම්කිසි කෙනෙක් දකිනවා නම් ආන් එයාට තමයි අවිද්‍යාව ප්‍රහාණය වෙලා විද්‍යාව උපදින්නේ. ඒ වගේම මේ ඇහි ස්පර්ශය නිසා හටගන්නවා සැප වේදනා, දුක් වේදනා, දුක් සැප රහිත වේදනා. ඒ විඳීම අනිත්‍යයි කියලා යම්කිසි කෙනෙක් දන්නවා නම් දකිනවා නම් ආන් එයාට තමයි පින්වත්නි අවිද්‍යාව ප්‍රහාණය වෙලා විද්‍යාව උපදින්නේ. එහෙනම් පින්වත්නි අපිටත් යම්කිසි දවසක මේක අවිද්‍යාව දුරු වෙන්න නම් අපි මේ ඇස අනිත්‍යයි කියලා දන්න දකින කෙනෙක් බවට පත් වෙන්නට ඕන. මේ රූපය, ඇහි විඥානේ, ඇහි ස්පර්ශේ, ඒ වගේම ඇහි ස්පර්ශය නිසා හටගන්න මේ වේදනා අනිත්‍යයි කියලා දන්න දැකගත් දවසට තමයි අපිටත් අවිද්‍යාව ප්‍රහාණය වෙලා විද්‍යාව උපදින්නේ. මේ විදිහට කන, නාසය, දිව, කය, මනස මේ ආයතන හොස්සේ මේ හටගන්න දේවල් අනිත්‍යයි කියලා මේ දන්න දකින කෙනාට තමයි අවිද්‍යාව ප්‍රහාණය වෙලා විද්‍යාව උපදින්නේ කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නා. පින්වත්නි යම්කිසි කෙනෙක් මේ තුල තියෙන අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගත්තොත් එයාට නිත්‍ය සංඥාව දුරු වෙනවා. අනිත්‍ය අවබෝධ කරගත්තොත් අනිත්‍ය දේ දුකයි කියලා අවබෝධ වෙනවා. යමක් අනිත්‍යයි නම් දුකයි නම් ඒක අනාත්මයි කියලා අවබෝධ කරගන්නවා. යම් කිසි කෙයක් අනාත්ම නම් ඒ දේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා ප්‍රඥාවෙන් යථාර්ථය අවබෝධ කරගන්නවා. ඒ විදිහට යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රාවකයාට පින්වත්නි මේ අවිද්‍යාව කියන ඝන අන්ධකාරයේ සුණු විසුරු වෙලා අවිද්‍යාව දුර වෙලා ගිහිල්ලා විද්‍යාව නැමැති ආලෝකේ පහළ වෙනවා. එහෙනම් පින්වත්නි අපිට අපේ ජීවිතයේ අවිද්‍යාව දුරු කරන්න අපි මේ විදිහට ජීවිතේ දකින්නට ඕන. ඒ වගේම චතුරාර්ය සත්‍ය අපේ ජීවිතයේ තුලින් අවබෝධ කරගන්නට ඕන. මේ ජීවිතයේ තුලින් අපි චතුරාර්ය සත්‍ය දැක්කොත් ආන් නිදාට පින්වත්නි මේ අවිද්‍යාව නැති වෙලා යනවා. එනම් මේ අවිද්‍යාව කියන ඝන අන්ධකාරයෙන් තමයි අපේ ජීවිත වැහිලා තියෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒ වගේම අවිද්‍යාවෙන් අපේ ජීවිත වැහිලා තියෙන බව දන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ සැකයත් ප්‍රමාදයත් නිසා කියලා. සැකයයි ප්‍රමාදයයි නිසා තමයි පින්වත්නි අපේ ජීවිත අවිද්‍යාවෙන් වැහිලා තියෙන බව අපි දන්නේ නැත්තේ. සැකයයි ප්‍රමාදයයි නිසා. පින්වත්නි අවිද්‍යාව කියන නීවරණින් වැහිලා ඉන්න කෙනා හැම වෙලාවෙම වාසය කරන්නේ සැකේ තුල. සැකේ තුල වාසය කරන කෙනාට මේක අකුසල්, මේක කුසල් කියලා හඳුර ගන්න බෑ. එයා අකුසල් දුරු කරන්නට, කුසල් දියුණු කරගන්නට එයා වීරිය කරන්නේ නැහැ. සැකේ තුල වාසය කරන කෙනා නූපන් අකුසල් නූපදවන්ට වීරිය ගන්නේ නැහැ. ඒ වගේම උපන් අකුසලයේ ප්‍රහාණය කරන්නට වීරිය ගන්නේ නැහැ. නූපන් කුසලයේ උපද්දවා ගන්නට වීරිය කරන්නේ නැහැ. උපන් කුසලයේ මේ දියුණු කරගන්නට භාවනාවසින් පරිපූර්ණත්වයට පත් කරගන්නට වීරිය කරන්නේ නැහැ. එනිසා පින්වත්නි ප්‍රමාදේ ආතුල වැඩෙනවා. පින්වත්නි අකුසල් දුරු කරලා කුසලී දිනු කරගන්නට මහන්සි ගන්න නැත්නම් එයා ප්‍රමාදී කෙනෙක්. ප්‍රමාදී කෙනාට පින්වත්නි එයාට මේ අකුසල් දුරු කරලා කුසලී දිනු කරගෙන මේ තමන්ගේ හිත දිනු කරගන්නට පුළුවන් කමක් නැහැ. එනම් පින්වත්නි සැකයත් ප්‍රමාදයත් නිසා තමයි පින්වත්නි අපට අපේ ජීවිතයේ අවිද්‍යාවෙන් වැහිලා තියෙන්නේ. අපේ ජීවිතයේ අවිද්‍යාව කියන ඝන අන්ධකාරයෙන් වැහිලා තියෙන්නේ කියලා අපිට දැනගන්න බැරි අපිට මේ ප්‍රමාදයත් සැකේනොත් අපේ ජීවිතේ
තියෙන නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතයේ තුල මේ ලෝකයේ තුල තැවරිලා තියෙන දේ කුමක්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා චප්පාපි ලේපනම් බ්‍රූමි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජීවිතේ තැවරිලා තියෙන දේ තමයි තණ්හාව. අපේ ජීවිතයේ පින්වත්නි තැවරිලා තියෙන දේ තමයි තණ්හාවෙන් තමයි අපේ ජීවිතේ තැවරිලා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගෙන් මේ අජිත මානවකයා ඇහුවා මේ ජීවිතයේ තුල තියෙන මහත් වූ බිය මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහත් වූ බිය තමයි කියනවා මේ දුක. දුක තමයි කියනවා අපිට තියෙන මහත් වූ බිය. බුදුරජාණන් වහන්සේ දුක හැටියට පෙන්වලා දුන්නා කායික දුක් තියෙනවා. මානසික දුක් තියෙනවා. ඒ වගේම දුක්ඛතා තියෙනවා. විපරිණාම දුක තියෙනවා. සංස්කාර දුක තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දුක උන්වහන්සේ වදාලා මේ දුක තමයි අපේ ජීවිතයේ පින්වත්නි තියෙන මහත් වූ බිය. අපි හැමෝම දුකට බියයි පින්වත්නි. අපි හැමෝම බියට පත් වෙන්නේ දුක නිසා. අපි කවුරුත් දුකට කැමති නෑ. අපි කැමති සැපයටයි. පින්වත්නි නමුත් අපේ ජීවිතයේ තුළ තියෙන්නේ දුක. ඉතින් මෙන්න මේ ස්වභාවය අපි අවබෝධ කරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ දුක අවබෝධ කරගන්නට තමයි අපට ධර්මයේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉපදීම දුකක්, ජරාවට පත්වීම දුකක්, මරණයට පත්වීම දුකක්, මේ ශෝක කිරීම දුකක්, වැළපීම දුකක්, කායික මානසික දුක් ඇති වෙනවා, සුසුම් හෙලීම දුකක්, ඒ වගේම පියංගෙන් වෙන්වීම දුකක්, අප්‍රියං හා එක්වීම දුකක්, කැමැති දේ නොලැබීම දුකක්, හකුලුවා කිව්වොත් මේ පංච උපාදානස්කන්ධයම දුකක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් පින්වත්නි මේ දුක තමයි අපිට තියෙන මේ දුක තමයි අපිට තියෙන ලොකුම බිය. එනිසා බුදුරජාණන් වහන්සේ අපට මේ දුකේ නැමැති මහා බියෙන් නිදහස් වෙන්න තමයි මේ ධර්මයේ දේශනා කළේ. ඊට පස්සේ මේ අජිත කියන ඒ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ආතා හිටියා සවන්ති සබ්බදී සෝතා සෝතානං කින් නිවාරණං සෝතානං සංවරම් බ්‍රූහි කේන සෝතා පිතියරේ. මේ අජිත මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ඊට පස්සේ අහනවා තණ්හා මේ සැඩපහර මේ සියලු ඉන්ද්‍රියන්ගෙන් ගලාගෙන යනවා. මේ සංහා සැඩ ගඟ කුමකින්ද කියලා ඇහුව වළක්වන්නේ. ස්වාමීනි මේ මට කියලා දෙන්න කිව්වා මේ සංහා මේ සැඩ පහර සංවර කරගන්න හැටි. ඒ වගේම මේ සංහා සැඩ පහර සදහටම නවත්තන හැටි මට කියලා දෙන්න කියලා මේ අජිත කියන මානවකයා බුදුරජාණන් වහන්සේට කියා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා යානි සෝතානි ලෝකස්මින් සති තේසන් නිවාරණං සෝතානං සංවරම් බ්‍රූමි පඤ්ඤා යේති පිතියරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් සැඩ පහරක් වේ නම් මේ හැම ඉඳුරංගින්ම ගලාගෙන යන ආන්නේක වලකන්න තියෙන්නේ සිහියෙන් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වගේම ඒ සංහා සැඩ පහර උන්වහන්සේ වදාලා මේ මඩින්න තියෙන්නේ සංවර කරගන්න තියෙන්නේ සිහියෙන්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේක සදහටම නවත්තන්න නම් එයා ප්‍රඥාව දීනු කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ මේ අජිත කියන මානවකයාට කිපෙන්නලා දුන්නා. එනම් පින්වත්නි අපේ ජීවිතේ තැවරිලා තියෙන දේ තමයි තණ්හාව. අපේ ජීවිතේ පින්වත්නි මේ තණ්හාව නැමැති සැඩ පහරට අසු වෙලා තමයි අපේ ජීවිතේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සැඩ පහර කියලා කියන්නේ උන්වහන්සේ වදාලා ආයතන හයට කියන නමක්. බුදුරජාණන් වහන්සේ වදාලා සිත්කලු රූප තුලට ඇස ගලා බසිනවා. සිත්කලු ශබ්ද තුලට කන ගලා බසිනවා. සිත්කලු ගඳ සුවඳයන්ට
මේ නාසය ගලා බසිනවා. සිත්කලු රසයන්ට මේ දිව ගලා බසිනවා. ඒ වගේම සිත්කලු පහස තුලට මේ කය ගලා බසිනවා. ඒ වගේම සිත්කලු අරමුණු තුලට මේ මනස ගලා බසිනවා කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒ වගේම පින්වත්නි අමනාප රූපයන්ට හිත ගැටෙනවා. අමනාප ශබ්දයන්ට හිත ගැටෙනවා. ඒ වගේම අමනාප මේ රසයන්ට ගැටෙනවා. අමනාප පහසවලට ගැටෙනවා. අමනාප අරමුණට ගැටෙනවා. මේකත් තණ්හාවේ ස්වභාවය. පින්වත්නි අපි ජීවිත සන්නාව නැමැති සැඩ පහරට ගලාගෙන යන ජීවිත. ඒ තණ්හාව නැමැති සැඩ පහරින් හසු වෙලා ඉන්න නිසා තමයි අපි මේ සහ දීර්ඝ සසර ගමනක් ඔබ මම අපි හැමදෙනාම යන්නේ. පින්වත්නි තණ්හාවෙන් තමයි මේ දුක හදලා දෙන්නේ. දුක හදන වඩුවා මේ තණ්හාවයි. තණ්හාවෙන් තමයි පින්වත්නි මේ යලි යලිත් ආයමත් අපි ඉපදීමක් පිණිස මේ දුක අපිට හදලා දෙන්නේ මේ තණ්හාව විසින්. තණ්හාවේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ යා තේසං තේසං තණ්හාණං. බුදුරජාණන් වහන්සේ වදාලා මේ තණ්හාවේ ස්වභාවය තමයි පුනර්භවය ඇති කරලා දෙනවා. නැවත නැවත ඉපදීම සකස් කරලා දෙනවා. ඒ තැන සතුටින් පිළිගන්නවා. ඒක තමයි පින්වත්නි තණ්හාවේ තියෙන ස්වභාවය. මේ බුදුරජාණන් වහන්සේ තණ්හාව තුන් ආකාරයේ පෙන්වලා දුන්නා. ඒ තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ තණ්හාවෙන් තමයි පින්වත්නි අපි මේ සසරේ යන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තණ්හාව හය ආකාරව පෙන්වලා දුන්නා. ඒ තමයි රූප කෙරෙහි තණ්හා උපදිනවා. ශබ්ද කෙරෙහි තණ්හා උපදිනවා. ගන්ධ සුවඳ කෙරෙහි තණ්හා උපදිනවා. රස කෙරෙහි තණ්හා උපදිනවා. ඒ වගේම පහස කෙරෙහි තණ්හා උපදිනවා. අරමුණු කෙරෙහි තණ්හා උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා තණ්හාව හටගත්තොත් හටගන්නේ මේ ලෝකේ මිහිරි ස්වභාවයෙන් යුතු පිය ස්වභාවයෙන් යුතු දේවල් තියෙනවා. ආන්නේදී තුල තමයි තණ්හාව පිහිටියොත් පිහිටන්නේ, හටගත්තොත් හටගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. තණ්හාව ඉපදුනොත් ඉපදෙන්නේ මේ ලෝකේ පිය ස්වභාවයතු මිහිරි ස්වභාවයතු දේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකේ පිය ස්වභාවයතු මිහිරි ස්වභාවයතු දෙයක්. තණ්හාව ඉපදුනොත් උපදින්නේ, හටගත්තොත් හටගන්නේ මේ ඇස තුලයි. ඒ වගේ මේ ඇසට පේන රූපය, ඇසේ හටගන්න විඥානය, ඇසේ ස්පර්ශය, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනා, ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංඥාව, ඒ වගේම මේ සංඥා මුල් කරගෙන හටගන්න සංස්කාර, ඒ විදිහට විතක්ක, විචාර මේව තුළ තමයි පින්වත්නි තණ්හාව ඉපදුනොත් ඉපදෙන්නේ, පැවතුනොත් පැවතෙන්නේ. ඒ වගේ මේ විදිහට කන, නාසය, දිව, කය, මනස මුල් කරගෙන තමයි පින්වත්නි තණ්හාව ඉපදුනොත් ඉපදෙන්නේ, පවතුනොත් පැවතෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ අපට මේ විදිහට තණ්හාවේ ස්වභාවය පෙන්වලා දුන්නා. පින්වත්නි තණ්හාව නැමැති මේ සැඩ පහරට හසු වෙලා තමයි අපේ ජීවිත තියෙන්නේ. ඉතින් මේ තණ්හාව කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාලා ප්‍රහාණය කළ යුතු දෙයක්. ඒ දේ ප්‍රහාණය කරන්නට නම් පින්වත්නි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති මේ සුන්දර නිවන් මාර්ගයේ ගමන් කරන්නට ඕන. ඒ සුන්දර නිවන් මාර්ගය තුළින් තමයි අපට මේ තණ්හාව නැමැති සැඩ පහර වියලලා දාන්න තියෙන්නේ. මේ සැඩ පහරට හසු නොවි අපිට වාසය කරන්න තියෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්මයි. එනිසා පින්වත්නි අපේ ජීවිතේට මේ තණ්හාව අපේ ජීවිතයේ තුල පවතිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා මේ තණ්හා සැඩපහර මේ සංවර කරගන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා තණ්හා සැඩපහර සංවර කරගන්න තියෙන පින්වත්නි අපට සිහියෙන් දියුණු කිරීමෙන්මයි.
සිහියෙන් යුක්තව වාසය කිරීමෙන්මයි. එනිසා තණ්හාව මේ සංවර කරගන්න තියෙන්නේ පින්වත්නි සිහිය දිනු කර ගැනීමෙන්මයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ තණ්හා සැඩපහර සම්පූර්ණයෙන්ම වියලලා දාන්න නම් නැති කරලා දාන්න නම් එයා ප්‍රඥාව දිනු කළ යුතුයි. ප්‍රඥාවෙන් තමයි සම්පූර්ණයෙන්ම තණ්හාව නැති කරන්නට තියෙන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය. මේ බුදුරජාණන් වහන්සේ වදාලා ආර්යව කලකිරීම ඇති කරන නොයල්ම ඇති කරන මේ සියලු දුක් සේ කරන මේ හට ගැනීම නැතිවීම දකින ප්‍රඥාව යම්කිසි කෙනෙක් දිනු කළොත් ඒ කියන්නේ මේ පංච පාදානස්කන්ධය අවබෝධ කරගෙන මේ පංච පාදානස්කන්ධයේ හට ගැනීම අවබෝධ කරගෙන පංච පාදානස්කන්ධයේ නිදහස් වීම අවබෝධ කරගෙන යම්කිසි කෙනෙක් මේ විදිහට අවබෝධ කරගත්තොත් ඒ විදිහට ප්‍රඥාව දියුණු කළොත් එහෙම ආන්න යාට පුළුවන්කම ලැබෙනවා පින්වත්නි මේ තණ්හාව නැමැති සැඩපහර සම්පූර්ණයෙන්ම වියල්ලා දාන්නට. එනිසා පින්වත්නි මේ තණ්හාව සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න නම් එයා ප්‍රඥාව දියුණු කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. එනිසා මේ තණ්හාව සම්පූර්ණයෙන් නිදහස් වෙන්න නම් එයා ප්‍රඥාව තමන් තුළ උපදවා ගන්නට ඕන. ඒ වගේම ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් මේ අජිත මානවකයා අහනවා පඤ්ඤා යේව සති චේව නාම රූපංච මාරිස ඒතම් මේ පුට්ටං ප්‍රභූහි තත්තේ තං උපරුජ්ජති. ප්‍රඥාවද සිහිනුවනද නාම රූපද යන මේවා යලි කිසිදා ඇති නොවන ලෙස නැති වෙන්නේ කොහොමද කියලා ඇහුවා. නිදුකාණෙනි මේ කරුණ මට පහදා දෙන්න සොඳින් කියලා මේ තරුණ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා. බුදුරජාණන් වහන්සේ මේ අජිත මානවකයාට පිළිතුරු දෙනවා යමේතම් පඤ්ඤං අපුච්චි අජිතතං වදාමිතේ යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඤ්ඤාණස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. අජිත දැන් ඔබ විමසුවේද යම් පැනයක් මා වෙතින් ඒ අසනා පැනේට මං ඔබට මේ සියලු පැනයන්ට විසඳුම් දෙනවා කියනවා. මේ කිසිදා ඇති නොවන ලෙස මේ නාම රූපත් ඉතිරි නැතිව නිරුද්ධ වෙනවා නම් ඒ විඥානී නැතිවීමෙන් කියනවා විඥානී නිරුද්ධ වීමෙන් කියනවා ඒ නාම රූපයන් නිරුද්ධ වෙලා යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා මේ අජිත මානවකයා ප්‍රඥාවත් සිහිනුවණත් නාම රූපයන්ද මේ කිසිවක් ඉතිරි නැතිව නිරුද්ධ වෙන්නේ කොතනද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ නාම රූප ඇතුළු මේ සියලු දේවල් නිරුද්ධ වෙලා යන්නේ විඥානී නිරුද්ධ වීමෙන්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ මේ විදිහට පෙන්වලා දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ සියලු දේවල් නිරුද්ධ වෙලා යන්නේ විඥානී නිරුද්ධ වීමෙන් කියලා. ඒ කියන්නේ මෙතන පෙන්වලා දෙන්නේ රහතන් වහන්සේගේ විඥානය. පින්වත්නි රහතන් වහන්සේගේ විඥානයේ කිසිව දෙයක් තුල පිහිටන්නේ නැහැ. නොපිහිටි විඥාණයෙන් උන්වහන්සේ පිරිනුවන් පානවා. ඒ පිරිනුවන් පෑමත් එක්ක මේ සියලු ධර්මයන් නිරුද්ධ වෙලා යනවා. සියලු දුක් දුම්නස් නිරුද්ධ වෙලා යනවා. සියලු කර්මයන් සේ වෙලා යනවා. පින්වත්නි හැම දුකකින්ම නිදහස් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ සියලු නාම රූපයන් නිරුද්ධ වෙලා යන්නේ විඥානයේ නිරුද්ධ වීමෙන් කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ වැඩ සිටින ඒ සදහම් දුටු මේ රහත් මුනිවරු සිටිද්ද ඒ වගේම මේ සදහම් තුල පුහුණු වෙමින් සිටින සීක භික්ෂුන් වහන්සේලා සිටිද්ද උන්වහන්සේලා ජීවිතේ ගත කරන හැටි මං ඔබ වහන්සේගෙන් අසා සිටිනවා කිව්වා. ඉතින් ස්වාමීනි මට ඒ කාරණයක් කියා දෙන්න කියලා අජිත මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා කාමේසු නාබි ගිජ්ජෙය මනසා නාවිලෝසියා කුසලෝ සබ්බ ධම්මානං සතෝ බික්කු පරිබ්බජේ. බුදුරජාණන් වහන්සේ වදාලා
මේ කාම අරමුණු කෙරෙහි ඒ අය මේ කිසි විටකත් ගිජු වෙන්නේ නැහැ කියනවා. මේ බුදුරජාණන් වහන්සේ වදාලා කිසි දිනක ඒ භික්ෂුන්ගේ හිත කැළඹීමක් නැහැ කියනවා. ඒ පුහුණු කරන හැම දහමකම දක්ෂ ලෙස හැසිරෙන්නේ සමනා මේ බුදුරජාණන් වහන්සේ වදාලා හැම විටම සිහියෙන් යුක්තව කල් ගෙවනවා කියනවා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වලා දෙනවා. ඒ ශ්‍රාවකයන් කිසි විටකත් කාමයන්ට ගිජු වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම මේ උන්වහන්සේලාගේ හිත කැළඹිලා නැහැ කියනවා. මේ නොකැළඹුණු සිතින් උන්වහන්සේලා වාසය කරනවා කියනවා. ඒ වගේම මේ දහම් මඟ මනාකොට පුරුදු කරන්නට උන්වහන්සේලා මනා දක්ෂ භාවයෙන් යුක්තයි කියනවා. ඒ වගේම උන්වහන්සේලා හැම වෙලාවෙම සිහියෙන් යුක්තව වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ සීක භික්ෂුව ගැනත් අසීක භික්ෂුව ගැනත් මෙතන මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඉතින් සීක භික්ෂුව ඒ දහම් මඟ සිහිය දිනු කරගනිමින් පුරුදු කරනවා. අසීක භික්ෂුව පින්වත්නි සිහිය දිනු කරනවා මේ ජීවිතේම මේ සැපසේ වාසය කිරීම පිණිස. ඉතින් මේ දේශනාව ඊ타ත්ම සුමිහිරි දේශනාවක්. මේ දේශනාවේ බොහෝ අර්ථයන් තියෙනවා. බොහෝ නුවණින් විමසන්න දහම් කරුණු තියෙනවා. ඉතින් පින්වත්නි අපිත් මේ දේශනාව හොඳට මතක තියාගෙන මේ දහම් කරුණු හොඳට සිහි කරමින් අපේ ජීවිතේ කුමක්ද කියලා අපි හොඳට අවබෝධ කරගන්න පුළුවන් උතුම් දේශනාවක් තමයි මේ අජිත සූත්‍රය කියලා කියන්නේ. ඉතින් ඔබත් මේ දේශනාව හොඳට මතක තියාගෙන හොඳට නුවණින් විමසමින් මේ දේශනාවේ සඳහන් විදිහට හොඳට නුවණින් විමසුවොත් ඔබට මේ ජීවිතේ කුමක්ද කියලා අවබෝධ කරගෙන මේ තණ්හා සැඬ ගඟෙන් ඈතර වෙන්න පුළුවන්. ඉතින් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ මේ විදිහට අවසන් කරනවා. මේ අජිත ඇතුළු ඒ සියලු පිරිස මේ බුද්ධ ශාසනයේ පින්වත්නි මහාන වෙලා මේ පැවිදි භවට පත් වෙලා උතුම් අරහත්ත්වේ සාක්ෂාත් කරගෙන මේ සියලු දුක් වලින් නිදහස් වුණා. ඉතින් මේ බුද්ධ ශාසනය ලබන්න පුළුවන් ඒ උත්තරීතර සැපය ඒ පිරිස ලබා ගත්තා. ඉතින් පින්වත්නි අපිටත් මේ දේශනාව මුල් කරගෙන මේ අවිද්‍යාව කියන අන්ධකාරය දුරු කරලා තණ්හාව කියන මේ සැඩ ගඟ මේ සිහිය තුලින් නවත්තලා මේ තණ්හාව කියන සැඩ පහර ප්‍රඥාව තුලින් සුණු විසුණු කරලා මේක වියලලා දාන්න අපිටත් මේ උතුම් දේශනාව මහෝපකාරී වේවා. සාදු සාදු සාදු. අද මේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අනුරාධපුර මෙදවච්ච ගාමී පදිංචිව සිට 2015 වර්ෂයේ මිය පරලොව ගිය කේ කිරිමැණිකා මෑණියන්ටත් එන් ධර්මදාස පියාණන්ටත් දී ජයානන්ද සොහිරාට සහ අබේ වික්‍රම සොහිරාට පින් අනුමෝදන් කිරීම පිණිස තමයි ඒ පින්වත් දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් විසින් තමයි අද මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහයත්වයේ දරන්නේ. ඉතින් අපි මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සියලුම පින් කැමති දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංගි දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගනිත්වා. දිව්‍යංගි ධාර්මික දිව්‍ය රැකවරණේ ආශිර්වාදේ හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝද අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ ලබත්වා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරු සියලු පින්වතුන් නමින් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් අනන්ත සසර පුරාවට මිය පරලොව යන්නට යෙදුන යම්තාක් ඥාති
හිතමිත්‍රාදීන් පිරිසක් ඇද්ද ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම පරලොව ජීවිත සැපෙන් සැපයටපත් වෙත්වා. සසර දුකින් අත මිදෙන්න මේ පිනුත් උපකාර කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ ඒ සියලු පින්වතුන්ටත් ඒ පින්වතුන්ගේ දුවදරුවන් සියලු දෙනාටමත් පවුලේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් ඒ වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිසත් මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරී වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම රටවාසී ලෝකවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් සද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ ධරණීය සියලු පින්වතුන්ට සද්ධා කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.